හොඳයි අද අපිට කතා කරන්න තියෙනවා platelet aggregation inhibitors ගැන. මම අද කතා කරනවා platelet aggregation inhibitors. එතකොට මේ platelet aggregation inhibitors වලටම තමයි අපි කියන්නේ anti platelet drugs කියලා. මේක සරලව අපි කියනවා anti platelet drugs. මේක දිග නම අපි ගත්තම platelet aggregation inhibitors. එතකොට මෙන්න මේ platelet aggregation inhibitors මොනවා වලටද කියලා treatment එක කියන්නේ uses මොනවාද කියලා මේන්ලි අපි කතා කරොත් මේවා පාවිච්චි කරනවා ට්‍රීට්මන්ට් එකක් විදිහට thrombotic disorders වලට. thrombotic disorders. මම ඒක මෙතන සඳහන් කරන්නම්. අමතරව අපේ ඇඟේ blood vessel වල හැදෙනවා unwanted clots. ඒ කියන්නේ අපිට අනවශ්‍ය blood clots අපේ blood vessel තුල හැදෙනවා. එතකොට මෙන්න මේ හැදෙන clots formation වෙන එක. මෙන්න මේ clot formation වෙන එක නතර කරගන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ antiplatelet drugs. මොකද මේ කතා කර මේ මම කලින් සඳහන් කරපු unwanted clot සමහරවිට මේවා මේ heart attack හෝ stroke එකක් ඇති වෙන්න හේතුකාරක වෙන්න පුළුවන්. එතකොට අපි heart attack එකක් එහෙම නැත්නම් stroke එකක් ඇතිවීමට පෙර ඒකට prophylaxis treatment එකක් විදිහට මේ antiplatelet භාවිත කරන්න පුළුවන් clot formation එක නොවේ. එතකොට අපි මුලින්ම මේ anti platelet එහෙම නැත්නම් platelet aggregation inhibitors ගැන කතා කරන්න කලින් අපි බලමු මේ protein process එකේදී සිදුවන්නේ මොකක්ද කියලා. අපේ පළවෙනි part එක විදිහට අපි බලනවා protein process එකේදී මොකක්ද සිදුවන්නේ කියලා. අපි ඒකේ තියෙන in detail කතා කරමු කොහොමද මේ protein process එකේදී මොනවද සිදුවෙන්නේ කියලා. හොඳයි. එතකොට protein process එකේදී මම මුලින්ම මෙතනින් අඳිනවා මේ අඳිනවා blood vessel එකක් අඳිනවා ටිකක් මෙච්චර ලොකු නෑ blood vessel. ඒකට මම මේක රූපමීය දර්ශයක් කියන්නේ විදිහට අඳිනවා blood vessel එකක්. එතකොට හිතන්න මෙන්න මේ blood vessel එකේ පරිදිලා හිතුනේ මෙන්න මේ blood vessel එකේ මෙන්න මේ inner layer එක. මෙන්න මේ inner layer එක. මේක මොකද්ද? මම සඳහන් කරනවා මේක තමයි blood vessel එකේ inner layer එක. blood vessel එකේ inner layer එක. මෙන්න මේ inner layer එකෙන් නිතරම වගේ අපේ blood vessel එක ඇතුළට රිලීස් කරනවා නිතරම nitric oxide. මොකක්ද? chemical mediators කිහිපයක් ශ්‍රාවය කරනවා. ඒකෙන් මම අපිට වැදගත් වෙන දෙකක් ගැන කතා කරන්නම්. එකක් තමයි nitric oxide. ඒක මම මෙතනදී කෙටියෙන් හඳුන්වන්නම් N කියලා. මම ඒක මෙතනින් ඒකේ විගණනවල ලියනවා. nitric oxide. එතකොට ඊට අමතරව මම මෙතනින් කෙටියෙන් හඳුන්වනවා P කියලා. මේකෙදි කියනවා මෙතනින් සඳහන් කරන්න. ඒකට අපි කියනවා prostacyclin කියලා. මෙන්න මේ medical chemical mediators තමයි මෙන්න මේ blood vessel එකේ inner layer එකෙන් blood vessel එක ඇතුළට release කර තියෙන්නේ. දැන් පැහැදිලි වෙනවා blood vessel එකේ inner layer එකෙන් normal blood vessel එක nitric oxide සහ prostacyclin කියන ඒවා release කරනවා. එතකොට මෙන්න මේ nitric oxide සහ prostacyclin වැදගත් වෙන්නේ මොකකටද කියලා බැලුවොත් මෙන්න මේ nitric oxide වැදගත් වෙනවා blood vessel එක dilate කරලා තියාගන්න. blood vessel එක constrict කරලා තියාගන්න නෙවෙයි blood vessel එක dilate කරලා තියාගන්න මෙන්න මේ nitric oxide වැදගත් වෙනවා. ඊට අමතරව මෙන්න මේ prostacyclin ගැන කතා කරොත් මෙන්න මේ prostacyclin කරන්නේ අපේ මෙන්න මේ මේ දැන් blood vessel එක ඇතුලේ ගමන් කරමින් තියෙනවා රුධිර සෛල. අපි දන්නා blood තමයි මේකේ transport වෙන්නේ. කියන්නේ මේක හරහා ගමන් කරනවා blood. එතකොට රුධිර සෛල තියෙනවා. මේ රුධිරය අඩංගු සියලුම සංඝටකත් එක්ක තමයි මේ රුධිරය මේක හරහා ගමන් කරන්නේ. මෙන්න මේකේ තියෙනවා platelet.
මේක තියෙනවා අපි දන්නවා රුධිරයේ තියෙන එක සංඝටකයක් වන ප්ලේට්ලට්. මෙන්න මේ ප්ලේට්ලට් මේ ප්ලේට්ලට් එකක් මම මෙන්න මේ රතු පාටින් ඇඳලා තියෙන ප්ලේට්ලට් එකක්. මේ ප්ලේට්ලට් වල තියෙන රිසෙප්ටර්ස් වලට බැඳෙන එක තමයි මෙන්න මේ ප්‍රොස්ටෝසයික්ලින් වගේ කරන්නේ. එතකොට මේ ප්‍රොස්ටෝසයික්ලින් ඇවිල්ලා මෙන්න මේ ප්ලේට්ලට් එකේ රිසෙප්ටර්ස් මතර බැඳුනම මොකද වෙන්නේ? මේ ප්ලේට්ලට් එක ඇක්ටිවේෂන් සහ ඇග්‍රිගේෂන් වෙන එක නතර වෙනවා. මේ ප්ලේට්ලට් වල තියෙන රිසෙප්ටර්ස් වලට මෙන්න මේ ප්‍රොස්ටෝසයික්ලින් ඇවිල්ලා බැඳුනම මොකද වෙන්නේ? මේ ප්ලේට්ලට් එක ඇග්‍රිගේෂන් සහ ඇක්ටිවේෂන් වෙන එක නවතිනවා. මොනවාද මේ තියෙන ඇග්‍රිගේෂන් මොනවාද මේ ඇක්ටිවේෂන් සහ ඇග්‍රිගේෂන් කියන්නේ කියලා අපි පස්සට කතා කරමු. එතකොට දැන් ඔයගොල්ලන්ට මෙතෙක් කතා කරපු දේවල් පැහැදිලි වෙන්න ඕනේ. බ්ලඩ් වෙසල් එකක් සාමාන්‍ය විදිහට තියෙනකොට ඒකෙන් රිලීස් කරනවා කෙමිකල් මීඩියේටර්ස්. එකක් තමයි නයිට්‍රික් ඔක්සයිඩ්, අනිත් එක තමයි ප්‍රොස්ටෝසයික්ලින්. මේ නයිට්‍රික් ඔක්සයිඩ් වලින් මොකද කරන්නේ? මේ බ්ලඩ් වෙසල් එක ඩයලේට් කරලා තියාගන්නවා. මේ ප්‍රොස්ටෝසයික්ලින් ගිහිල්ලා මොකද කරන්නේ? මේක හරහා ගමන් කරන්නා වූ මේ බ්ලඩ් වෙසල් එක තුලින් ගමන් කරන්නා වූ ප්ලේට් වල තියෙන රිසෙප්ටර්ස් වලට බැඳිලා ඒ ප්ලේට්ලට් ඇග්‍රිගේෂන් වෙන එක සහ ඇක්ටිවේෂන් වෙන එක ටෙම්පරලි නතර කරලා තියාගන්න. එතකොට මේ ප්‍රොසෙස් එක ওই විදිහටම යනකොට මේකට අපි හිතමු ඉන්ජරියක් වෙනවා. ඒ කියන්නේ කට් එකක් වෙනවා කියලා හිතමුකෝ. කට් එකක් වුණාම මොකද වෙන්නේ? මේ බ්ලඩ් වෙසල් එක තැනකින් ඉන්ජරි එකට ලක් වෙනවා. කට් එකක් වුණාම පස්සේ මොකද වෙන්නේ? මෙතනින් බ්ලීඩින් වෙන්න පටන් ගන්නවා. බ්ලීඩින් පොයින්ට් එකක් ස්ටාර්ට් කරනවා. එතකොට මේ බ්ලීඩින් පොයින්ට් එකක් මෙතනදී ස්ටාර්ට් කරාට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට කට් එකක් වෙලා මෙතනින් බ්ලීඩින් වෙන්න පටන් ගන්නකොටම මේ බ්ලඩ් වෙසල් එකේ අර අපි කතා කරපු නයිට්‍රික් ඔක්සයිඩ් සහ ප්‍රොස්ටෝසයික්ලින් සඩන්ලි ඩ්‍රොප් වෙන්න ගන්නවා රිලීස් වෙන එක. ඒ කියන්නේ නයිට්‍රික් ඔක්සයිඩ් සහ ප්‍රොස්ටෝසයික්ලින් මේක ඇතුලේ තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ෂණිකව සඩන්ලි ඩ්‍රොප් වෙනවා. මේ ඩ්‍රොප් වීමේ හේතුව නිසා මොකද වෙන්නේ? අපි දන්නවා නයිට්‍රික් ඔක්සයිඩ් තියෙන්න ඕනේ බ්ලඩ් වෙසල් එක ඩයලේට් කරලා තියාගන්න. දැන් මෙතන නයිට්‍රික් ඔක්සයිඩ් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ කතා කරන බ්ලඩ් වෙසල් එක කන්ස්ට්‍රික්ට් වෙන්න පටන් ගන්නවා. එතකොට හැකිලෙන්න පටන් ගන්නවා. එතකොට ඒ හරහා ගමන් කරන්නා වූ රුධිරය අඩු වෙලා මේ හරහා එළියට ඒ කියන්නේ බ්ලීඩින් වෙන බ්ලඩ් වොලියුම් එක අපිට අඩු කරගන්න පුළුවන්. එහෙම වෙන්න තමයි මේක සැකසීලා තියෙන්නේ. ඉතින් මේක කන්ස්ට්‍රික්ට් වෙනවා. ඊට අමතරව මොකද වෙන්නේ? දැන් ප්‍රොස්ටෝසයික්ලින් මේ රිලීස් වෙන එකත් අඩු වෙලා මෙතන තියෙන ප්‍රොස්ටෝසයික්ලින් ප්‍රමාණය අඩු වෙනකොට මොකද වෙන්නේ? දැන් අර ප්ලේට්ලට් මතට බැඳෙන්න වල තියෙන රිසෙප්ටර්ස් වලට බැඳෙන්න ප්‍රොස්ටෝසයික්ලින් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ ප්ලේට්ලට් ඇක්ටිවේෂන් අර මං කියවනේ ප්‍රොස්ටෝසයික්ලින් මගින් කරන්නේ ඇග්‍රිගේෂන් වෙන එකයි මේ ඇක්ටිවේෂන් වෙන එකයි නතර කරලා දානවා කියලා. එතකොට දැන් නතර කරලා දාන්න ප්‍රොස්ටෝසයික්ලින් කියන එක නැති නිසා මොකද වෙන්නේ? මේ ප්ලේට්ලට් මොකද වෙන්නේ? ඇක්ටිවේෂන් සහ ඇග්‍රිගේෂන් වෙන්න පටන් ගන්නවා. අපි දැන් බලමු මොනවද මේ ඇක්ටිවේෂන් සහ ඇග්‍රිගේෂන් වෙන්නේ කියලා. එතකොට මේට අමතරව දැන් මේ අපි කතා කරන්නේ මේක ඇක්ටිවේෂන් සහ ඇග්‍රිගේෂන් වෙන්න පටන් ගන්නවා කියලා. දැන් ප්‍රොස්ටෝසයික්ලින් මේ රිසෙප්ටර්ස් වලට බැඳෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ කතා කරන ප්ලේට්ලට් එක. අපි මේ මම පෙන්නන ප්ලේට්ලට් එක මේ හැම ප්ලේට්ලට් එකක් මේ විදිහට වෙනවා. මෙන්න මේ ප්ලේට්ලට් එක මොකද වෙන්නේ? වොන් විල්බ්‍රෑන්ඩ් ෆැක්ටර් එකක් තියෙනවා අපේ ඇඟේ ග්ලයිකෝප්‍රෝටීන් එකක්. ඒක බ්ලඩ් ග්ලයිකෝප්‍රෝටීන් එකක් කියලා කියන්නේ. මෙන්න මේවා සහ කොලාජන් එක මේ එක්ස්පෝස් වෙච්ච කොලාජන් එක ඇඩිය වෙලා ඒ කියන්නේ සම්බන්ධ වෙලා මොකද වෙන්නේ? මේ ප්ලේට්ලට් එකේ හැඩය වෙනස් කරගන්න. ඒ කියන්නේ ෂේප් එක වෙනස් කරගන්න. මම ඒක ඇන්දොත් නිකන් හිතන්නකෝ මම මේක වටේට වෙන කලර් එකකින් අදින්නම්. ඔන්න දැන් මේක හැඩය වෙනස් කරගන්න. හරිද? මේකෙත් හැඩය වෙනස් කරගන්න. මේ ප්ලේට්ලට් එකටත් ඔන්න ප්‍රොස්ටෝසයික්ලින් නැති වුණා. රිසෙප්ටර්ස් වලට බැඳෙන්න විදියක් රිසෙප්ටර්ස් වල බැඳෙන්න ප්‍රොස්ටෝසයික්ලින් නැහැ. මෙයා මොකද කරන්නේ? අර මං කිව්ව ග්ලයිකෝප්‍රෝටීන් බ්ලඩ් එකේ තියෙන ග්ලයිකෝප්‍රෝටීන් එක වොන් විල්බ්‍රෑන්ඩ් ෆැක්ටර් එකත් එක්ක එකතු වෙලා සහ කොලාජන් එක්ස්පෝස් වෙච්ච කොලාජන් එක එකතු වෙලා මොකද කරගන්නේ? මෙයා මේ අවට තියෙන ප්ලේට්ලට් මොකද වෙන්නේ? ඒකේ හැඩය වෙනස් කරගන්න. මේකේ හැඩය වෙනස් කරගත්තට පස්සේ මෙන්න මේ ප්ලේට්ලට් වල ග්‍රැනියුල්ස් රිලීස් කරනවා. මේ ප්ලේට්ලට් වලින් රිලීස් කරනවා ග්‍රැනියුල්ස්.
ආශයිකා වගේ. ඒකට ග්‍රැනියුල්ස් රිලීස් කරනවා. මම මේ ග්‍රැනියුල්ස් එකක් මෙතනින් අදින්න. රත් වෙන කලර් එකකින් අදිමු. මම ග්‍රැනියුල්ස් රිලීස් කරනවා. ටිකක් ලොකු වෙනවා. ග්‍රැනියුල්ස් රිලීස් කරනවා. මේක මම ආශයිකා මේ රූපමය සටහන් වල ප්‍රමාණය ගැන හිතන්න එපා. මේක අඳිනකොට මේක පොඩක් අපහසුයි වයිට් බෝඩ් එක කරන්නේ නැති නිසා. එතකොට මෙන්න මේ ග්‍රැනියුල්ස් මගින් මෙන්න මේ දැන් අර මම කියවනේ ෂේප් එක වෙනස් වෙච්ච ප්ලේට්ලට් මගින් රිලීස් කරනවා ග්‍රැනියුල්ස්. මේ ග්‍රැනියුල්ස් ඇතුලේ කන්ටේන් වෙනවා තව කෙමිකල් මීඩියට්ස්. මේ ග්‍රැනියුල්ස් ඇතුලේ මේවා ඇතුලේ මෙන්න මේවා ඇතුලේ තියෙනවා chemical mediators. මොනවාද මේ chemical mediators කියලා අපි බලමු. හරි. මේක ඇතුලේ තියෙනවා එක chemical mediator තමයි අපි ඒක හඳුන්වනවා ADP කියලා. ඊළඟ එක අපි හඳුන්වනවා thrombin කියලා. මේ වලින් එකක් දෙකක් සමහර විට ඔයගොල්ලෝ අහලා ඇති කලින්. එතකොට ඊළඟට අපි තව chemical mediator එකක් තියෙනවා. අපි ඒකට කියනවා thromboxane A2 කියලා. thromboxane A2. එතකොට ඊට අමතරව සෙරටොනින් මේ ඉස්සෙල්ලා තියෙනවා. ඊට අමතරව platelet activating factors මම එක්කෙටියෙන් PAF කියලා හඳුන්වනවා platelet activating factors. මෙන්න මේවා මෙන්න මේ granules මගින් රිලීස් කරලා දානවා එළියට. මතක තියාගන්න මේ platelet activating factors කරන්නේ මොකක්ද? මේ platelet activating factors දැන් අපි හිතමුකෝ මේක අර glycoprotein එකත් එක්ක සම්බන්ධ වෙලා collagen එක සම්බන්ධ වෙලා platelet එකේ shape එක වෙනස් කරගත්තා කියලා. එතකොට මෙයා මගින් මොකද කරන්නේ? granules release කරනවා. මේ granules වල තියෙනවා මොනවාද? ADP, thrombin, thromboxane, A2, serotonin, P, platelet activating factors තියෙනවා. මේ main විදිහට මෙන්න මේ platelet activating factors මගින් කරන්නේ මොකක්ද? මේ injury වෙච්ච මේ ඉන්ජර්ඩ් වෙච්ච ස්ථානයේ ප්ලේස් එක ලොකේෂන් එක වටේට අනිත් ප්ලේට්ලට් ඇග්‍රිගේට් කරන්න ඇක්ටිවේෂන් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අනිත් ප්ලේට්ලට් මේ ෂේප් එක වෙනස් නොවුන පාඩුවේ තියෙන ප්ලේට්ලට්ස් කතා කරලා ගෙන්න ගන්නවා. ඒ කියන්නේ ඇට්‍රැක්ට් කරගන්නවා මෙන්න මේ ප්ලේට්ලට් ඇක්ටිවේටින් ෆැක්ටර්ස් වලින්. කතා කරලා මෙහෙට ගෙන්නගෙන එයාලව ඇක්ටිවේට් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාලගේ ෂේප් එක වෙනස් කරලා එයාලව වැඩේට සූදානම් කරන්න හදන්නේ. ඒ කියන්නේ නිදහසේ තියෙන අපි හිතමුකෝ ඇක්ටිවේට් වෙච්ච නොවිච්ච ප්ලේට්ලට් වලට කතා කරලා ඇට්‍රැක්ට් කරලා එයාව මෙහෙට කතා කරලා මොකද කරන්නේ? එයාව ඇක්ටිවේෂන් කරන්න පටන් ගන්නවා. ඒක තමයි මේ ප්ලේට්ලට් ඇක්ටිවේටින් ෆැක්ටර්ස් වලින් කරන්නේ. ඒක ගොඩක් තියෙනවා කිහිපයක්. නමුත් ප්‍රධාන වශයෙන්ම මොකද්ද? මෙතන තියෙන chemical mediators වලින් තියෙන platelet activating factors එකේ කාර්යය නිකන් මතක තියාගන්න. එයා කරන්නේ මොකක්ද? අර injured වෙච්ච location එක වටේට location එක වෙත මොකද කරන්නේ? අර activate නොවුච්ච platelet වලට එන්න කියන. ඒ කියන්නේ ඒව attract කරගෙන ඒව activate කරන්න පටන් ගන්න එක තමයි ඒ වලින් කරන්නේ. එතකොට මතක තියාගන්න මේ granules ඇතුලේ තියෙනවා ADP, thrombin, thromboxane A2, serotonin, platelet activating factors කියන chemical mediators තමයි අර shape එක වෙනස් වෙච්ච platelet මගින් release කරන granules ඇතුලේ තියෙන්නේ. එතකොට මෙහෙම platelet activate වුණාට පස්සේ මම එක පොඩ්ඩක් මේ ටික දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මම මේක ක්ලියර් කරලා ඊළඟ එකට යනවා. එතකොට මේ platelet activating factors එක දැන් මම platelet එකක් අඳිනවා. ඊට පස්සේ තව platelet එකක් අඳිනවා. හරිද? දැන් මේ platelet එකේ මේවා activate වෙලා තියෙන්නේ. එතකොට මේ platelet වල තියෙනවා receptors වර්ගයක්. මේවා දින්න මේ receptor එක
මේ ප්ලේට්ලට් තියෙනවා ස්පෙෂල් රිසෙප්ටර් වර්ගයක්. අපි ඒකට කියනවා මේ රිසෙප්ටර් එක මම නම ලියන්නම්. මේකට අපි කියනවා glycoprotein 2B3A receptor කියලා. glycoprotein 2B3A receptors කියලා. මෙන්න මේ glycoprotein 2B3A කියන receptors වලට දැන් මේව ඇක්ටිවේට් වෙලා තියෙන්නේ මේ platelet වල. මේගොල්ලෝ මොකද කරන්නේ? මේ ඇක්ටිවේට් වෙච්ච platelet මොකද කරන්නේ? මේ එළියේ නිදහසේ සංචරණය වෙමින් පවතිනවා. ඒ කියන්නේ නිදහසේ ගමන් කරමින් තියෙන සර්කියුලේට් වෙමින් තියෙන ෆයිබ්‍රිනෝජන්. මොකක්ද? ෆයිබ්‍රිනෝජන්. මම ෆයිබ්‍රිනෝජන් එකක් මෙන්න මෙහෙම අඳින්නම්. එතකොට කියන මොකක්ද? ෆයිබ්‍රිනෝජන්. ෆයිබ්‍රිනෝජන් මෙන්න මේ ප්ලේට්ලට් එකේ මෙන්න මේ කියන රිසෙප්ටර්ස් වලට මේගොල්ලෝ ඇට්‍රැක්ට් කරගෙන බැඳ ගන්නවා. ඒ කියන්නේ බයින්ඩ් කරගන්නවා. මම මෙතනින් අඳිනවා. එතකොට මේ නිදහසේ සැරිසරන්නා වූ ෆයිබ්‍රිනෝජන් මෙන්න මේ ඇක්ටිවේට් වෙච්ච ප්ලේට්ලට් එකකට බැඳෙනවා. එතකොට මොකද වෙන්නේ? සිමල්ටේනියස්ලි කියන්නේ ඒක බැඳෙන අවස්ථාවේදීම මේ ෆයිබ්‍රිනෝජන් එක මොකද කරන්නේ? තව ප්ලේට්ලට් එකක් මෙයාගේ අනිත් අග්‍රයට සම්බන්ධ කරගන්න. පැහැදිලිද? මේක එකම අවස්ථාවේදී එකම වෙලාවෙදී සිදුවන්නේ ප්ලේට් ෆයිබ්‍රිනෝජන් අර සර්කියුලේට් වෙච්ච ෆයිබ්‍රිනෝජන් ප්ලේට්ලට් එක 2B3A කියන ග්ලයිකෝප්‍රෝටීන් රිසෙප්ටර් එකත් එක්ක බැඳෙනවත් එක්කම එයා මොකද කරන්නේ? එයාගේ අනිත් අග්‍රයෙන් මොකද කරගන්නේ? තවත් ප්ලේට්ලට් එකක තියෙන ඒ කියන්නේ ඇක්ටිවේට් වෙච්ච ප්ලේට්ලට් එකක 2B3A කියන රිසෙප්ටර්ස් එකත් එක්ක බද්ධ වෙනවා. එහෙම බද්ධ වෙලා මොකද කරගන්නේ? මෙයා මේ ප්ලේට්ලට් දෙක අතර ක්‍රොස් ලින්ක් එකක් හදාගෙන මෙයා මෙන්න මේ ක්‍රොස් ලින්ක් එකක් හදාගෙන මේ දෙන්න ඒකාබද්ධ වෙනවට අපි කියනවා ප්ලේට්ලට් එකක් ඇග්‍රිගේට් වෙනවා කියන එක. එතකොට දැන් පැහැදිලි වෙනවා ප්ලේට්ලට් එකක් ඇක්ටිවේෂන් වෙනවා කියන්නේ මොකක්ද? ප්ලේට්ලට් එකක් ඇග්‍රිගේට් වෙනවා කියන්නේ මොකක්ද කියලා දැන් තේරෙනවා ඇති. මෙන්න මෙහෙම ප්ලේට්ලට් ඇග්‍රිගේට් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි අපි ප්ලේට්ලට් ප්ලග් එකක් ෆෝමේට් වෙනවා කියලා කියන්නේ. ප්ලේට්ලට් ප්ලග් එකක් ෆෝමේට් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ ප්ලේට්ලට් එකට එකතු වෙලා රුධිර කැටියක් හදා ගන්නවා වගේ ප්ලග් එකක් ෆෝමේට් කර ගන්නවට අපි කියනවා මෙන්න ඒකට තමයි අපි කියන්නේ ප්ලේට්ලට් ඇග්‍රිගේට් වෙන එකට තමයි අපි කියන්නේ ප්ලේට්ලට් ප්ලග් ෆෝමේෂන් එකක් සිදු වෙනවා කියලා. එතකොට අපි පොඩි රිවිව් එකක් බලමු ආයි රිවිව් කරමු. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා මේ බ්ලඩ් වෙසල් එක තියෙනවා බ්ලඩ් වෙසල් එකේ රිලීස් කරමින් නයිට්‍රික් ඔක්සයිඩ් තියෙනවා ප්‍රොස්ටාසයික්ලින් තියෙනවා නයිට්‍රික් ඔක්සයිඩ් වගේ බ්ලඩ් වෙසල් එක ඩයලේට් කරනවා. එතකොට ප්‍රොස්ටාසයික්ලින් වගේ කරන්නේ ප්ලේට්ලට් එකේ අර නිදහසේ සර්කියුලේට් වෙමින් පවතින ප්ලේට්ලට් එකේ රිසෙප්ටර්ස් වලට බැඳිලා ඒව ඇක්ටිවේෂන් සහ ඇග්‍රිගේෂන් එක නතර කරනවා. එතකොට මේ බ්ලඩ් වෙසල් එකක් ඉන්ජර්ඩ් එකකට එහෙම නැත්නම් කට් එකකට වගේ ලක් වුණොත් එතනින් බ්ලීඩින් පොයින්ට් එකක් ස්ටාර්ට් කරලා බ්ලීඩින් වෙන්න පටන් ගන්නකොට මොකද කරන්නේ? මොකද වෙන්නේ? මේ ඒ බ්ලීඩින් පොයින්ට් එක වටේට තියෙන නයිට්‍රික් ඔක්සයිඩ් සහ ප්‍රොස්ටාසයික්ලින් සාන්ද්‍රණය තා වේගයෙන් සඩල්ලි ඩ්‍රොප් වෙන්න පටන් ගන්නවා. එහෙම ඩ්‍රොප් වුණ ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ බ්ලඩ් වෙසල් එක නයිට්‍රික් ඔක්සයිඩ් අඩු වෙනකොටම අපි දන්නවා බ්ලඩ් වෙසල් එක ඩයලේට් කරලා තියාගන්න බෑ. ඒ නිසා බ්ලඩ් වෙසල් එක කන්ස්ට්‍රික්ට් වෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රොස්ටාසයික්ලින් වගේ මොකද කරන්නේ? ප්ලේට්ලට් එක ඇක්ටිවේෂන් වෙන්න නොදී අර රිසෙප්ටර්ස් වලට බැඳලා තියාගන්න තියෙන ප්‍රොස්ටාසයික්ලින් ප්‍රමාණය අඩු වුණාම මොකද වෙන්නේ? අර ප්ලේට්ලට් ඇක්ටිවේටඩ් වෙන්න පටන් ගන්නවා. අපි දන්නවා ප්ලේට්ලට් එකක් ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නෙද්දී ප්ලේට්ලට් එක අර බ්ලඩ් එකේ තියෙන ග්ලයිකෝප්‍රෝටීන් සහ අර එක්ස්පෝස් වෙච්ච කොලජන් එක එකතු වෙලා මොකද වෙන්නේ? මේ බ්ලඩ් මේ ප්ලේට්ලට් එකේ ෂේප් එක වෙනස් කරගෙන මෙයා මොකද කරන්නේ ඊට පස්සේ ග්‍රැනියුල්ස් රිලීස් කරන්න ගන්නවා. මේ ග්‍රැනියුල්ස් වල තියෙනවා අපි කිව්වා කෙමිකල් මීඩියේටර්ස් විදිහට තියෙනවා ADP, thrombin, thromboxane A2, serotonin සහ platelet activating factors කියලා. එතකොට මෙන්න මේ platelet activating factors මගෙන් මොකද්ද කරන්න කියලාත් අපි ඉගෙන ගත්තා. platelet activating factors වලින් කරන්නේ අර injured වෙච්ච site එක වටේට අර ඇක්ටිවේට් නොවි තියෙන ප්ලේට්ලට් එතනට කැඳව ගන්නවා. ඒ කියන්නේ ඇට්‍රැක්ට් කර ගන්නවා සහ ඒව ඇක්ටිවේෂන් කරගන්න එක තමයි ප්ලේට්ලට් ඇක්ටිවේටින් ෆැක්ටර්ස් වලින් කරන්නේ කියන්නේ. එතකොට මෙහෙම ඇක්ටිවේෂන් වෙච්ච ප්ලේට්ලට් මේ සයිට් එක වටේට එනකොට මම කිව්වා ඒ අවටින් සර්කියුලේට් වෙන ෆයිබ්‍රිනෝජන් මොකද කරන්නේ?
මේ ඇක්ටිවේෂන් එක ප්ලේට්ලට් වලින් මොකද කරන්නේ ෆයිබ්‍රිනෝජන් බයින්ඩ් කරගන්නවා ප්ලේට්ලට් එකේ තියෙන 2B3A කියන ග්ලයිකෝප්‍රෝටීන් එකක් ග්ලයිකෝප්‍රෝටීන් රිසෙප්ටර් එකට කියලා. එතකොට මම කිව්වා එක ෆයිබ්‍රිනෝජන් එකකට එක ෆයිබ්‍රිනෝජන් එකක් එකම වෙලාවෙදී ප්ලේට්ලට් දෙකක් බයින්ඩ් කරගෙන ඒ කියන්නේ ප්ලේට්ලට් වෙන වෙනම තියෙන ප්ලේට්ලට් දෙක 2B3A කියන රිසෙප්ටර්ස් දෙක ෆයිබ්‍රිනෝජන් කියන එකේ අග්‍ර දෙක හරහා මේ ප්ලේට්ලට් දෙක ක්‍රොස් ලින්ක් කරගන්නවා. මෙහෙම ක්‍රොස් ලින්ක් එකක් කරගෙන ප්ලේට්ලට් ක්‍රොස් ලින්ක් කරගන්නවට අපි කියනවා ප්ලේට්ලට් ඇග්‍රිගේට් වෙන්න පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ ප්ලේට්ලට් එකක් ඒ කියන්නේ ප්ලේට්ලට් ප්ලග් ෆෝමේෂන් එකක් හැදෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට අපි බලමු එහෙනම් මේ ප්ලේට්ලට් එකක් ඇතුළට ගිහිල්ලා සහ මේ ප්‍රෝටීන් ප්‍රොසෙස් එක තවදුරටත් පොඩ්ඩක් ගිහිල්ලා මේ අපි කතා කරපු ප්ලේට්ලට් ඇග්‍රිගේෂන් ඉන්හිබිටර්ස් එහෙම නැත්නම් ඇන්ටිප්ලේට්ලට් ඩ්‍රග්ස් එහෙම නැත්නම් ඇන්ටිප්ලේට්ලට් ඒජන්ට් මේ කොහොමද මේ ප්‍රෝටීන් ප්‍රොසෙස් එකට බාධා කරලා ප්ලේට්ලට් ඇක්ටිවේෂන් වෙන එක සහ ප්ලේට්ලට් ඇග්‍රිගේෂන් වෙන එක නතර කරලා දාන්නේ කියලා. එතකොට මම දැන් ප්ලේට්ලට් එකක් ටිකක් ලොකුවට අඳිනවා. ප්ලේට්ලට් එකක් ඇඳලා දැන් අර අපි කතා කරපු ප්ලේට්ලට් එක ඒ ප්ලේට්ලට් එකට සම්බන්ධ වෙලා ප්ලේට්ලට් එක අපි අඳිමු අර ග්ලයිකෝප්‍රෝටීන් රිසෙප්ටර් එක. මොකද ග්ලයිකෝප්‍රෝටීන් රිසෙප්ටර් එකට අපි කිව්වේ ග්ලයිකෝප්‍රෝටීන් කියන එක GP කියලා සඳහන් කරනවා. අපි කිව්වා ඒක 2B3A. මේවා මේ විදිහට ලොකුට මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා මතක තියාගන්න පොඩ්ඩක් අවබෝධයෙන් තියාගන්න. මේක නම් මතක තියාගන්න ඕනේ නැහැ මේ රිසෙප්ටර්ස් වල. මේවා වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න තමයි මම මේ සඳහන් කරේ. මේ තියෙන්නේ GP2B3A රිසෙප්ටර් එක. එතකොට මම තව ප්ලේට්ලට් එකක් ඇන්දොත් ප්ලේට්ලට් එකක් ගන්න මේකේ තියෙනවා මොකක්ද අර මම කතා කරපු GP2B3A කියන රිසෙප්ටර්ස් මේ දෙකම ඇක්ටිවේට් වෙච්ච ප්ලේට්ලට්. එතකොට මේ ඇක්ටිවේෂන් වෙච්ච ප්ලේට්ලට් දෙක නිසා මේකට ඇවිල්ලා බැඳෙනවා ෆයිබ්‍රිනෝජන්. ෆයිබ්‍රිනෝජන් එකම අවස්ථාවේදී මොකද වෙන්නේ මේකත් එක්කත් මේ පැත්තේ තියෙන අනිත් එකත් එක්කත් සම්බන්ධ වෙලා මේ දෙක හරහා ක්‍රොස් ලින්ක් එකක් හදාගන්න. එතකොට මේ දෙක මේ ඇග්‍රිගේට් වෙලා තියෙනවා. හරිද? මෙහෙම තමයි අර ඉස්සෙල්ලා කතා කරපු එක සිදු වෙලා තියෙන්නේ. මේකත් ඇක්ටිවේට් වෙච්ච එක ප්ලේට්ලට් එකක්, මේකත් ඇක්ටිවේට් වෙච්ච තව ප්ලේට්ලට් එකක්. එතකොට මේ ප්ලේට්ලට් එකේ තව ටිකක් අපි විස්තර කතා කරමු. මම ආයෙ කලයට වෙනස් කරගන්නවා. එතකොට මේ ප්ලේට්ලට් එකේ තියෙන මේ ෆොස්ෆොලිපිඩ් මෙම්බ්‍රේන් එකේ. හරිද? මේ ෆොස්ෆොලිපිඩ් මෙම්බ්‍රේන් එකෙන් ශ්‍රාවය කරනවා තම කෙමිකල් එකක්. මොකද්ද මේකේ නම? හොඳට මතක තියාගන්න මේවා. මේක නම් වැදගත් වෙනවා ටිකක්. මේක මතක තියාගන්න. ආකිඩොනික්. ආකිඩොනික් ඇසිඩ්. ආකිඩොනික් ඇසිඩ්. ඒක ශ්‍රාවය කරනවා ආකිඩොනික් ඇසිඩ් එක. එතකොට මේ ආකිඩොනික් ඇසිඩ් එක මොකද වෙන්නේ? මේ ශ්‍රාවය කරපු ආකිඩොනික් ඇසිඩ් එක FOX1 කියන එන්සයිම් එකක්. අපේ ඇඟේ තියෙන FOX1 කියන එන්සයිම් එක සම්බන්ධ වෙලා මෙයා හැරෙනවා ප්‍රොස්ටග්ලැන්ඩින් H2 බවට. මොනවාටද? ප්‍රොස්ටග්ලැන්ඩින් H2 බවට. ප්‍රොස්ටග්ලැන්ඩින් H2 බවට. මෙන්න මේ ප්‍රොස්ටග්ලැන්ඩින් H2 වලට පුළුවන් මේ ප්‍රොස්ටග්ලැන්ඩින් H2 මොකද වෙන්නේ? මේ ප්‍රොස්ටග්ලැන්ඩින් H2 නැවත මොකද වෙන්නේ? නැවත මෙයා මෙටබොලිසම් මේ කියන්නේ මේකේ මේ ප්‍රොස්ටග්ලැන්ඩින්
මෙටබොලිසම් ක්‍රියාවලියට ලක් වෙලා ඒකේ මෙටබොලයිට් වෙලා ඒකේ අතුරුපලයක් විදියට හැදෙනවා thromboxane A2. දැන් මතක් වෙන්න ඕනේ thromboxane A2 මම ඒක කෙටියෙන් TA2 කියලා සඳහන් කරන්න. thromboxane A2 මතකද අර කෙමිකල් අපි කිව්වා මේ ග්‍රැනියුල්ස් වලින් හැදිලා ග්‍රැනියුල්ස් වලින් එළියට ශ්‍රාවය කරනවා කියලා chemical mediators කීපයක්. අර ADP, thrombin, thromboxane A2, serotonin, platelet activating factors මේ තියෙන්නේ ඒ thromboxane A2. ඒ thromboxane A2 එන විදිය තමයි ඔය platelet එකක් activate වුණාට පස්සේ මොකද වෙන්නේ? අර මේකෙන් ශ්‍රාවය කරන arachidonic acid, ඒ arachidonic acid COX-1 කියන එන්සයිම් එකත් එක්ක cyclooxygenase කියන එන්සයිම් එක තමයි මේ තියෙන්නේ. cyclooxygenase එහෙ නැත්නම් COX-1 කියන එන්සයිම් එකත් එක්ක සම්බන්ධ වෙලා prostaglandin arachidonic acid prostaglandin H2 බවට කන්වර්ට් වෙනවා. මේ prostaglandin H2 මෙටබොලිසම් එකට ලක් වෙලා ඒ කියන්නේ මෙටබොලයිට් වෙලා මේක අතුරු ප්‍රතිඵලයක් විදිහට හැදෙනවා thromboxane A2. මේ thromboxane A2 මොකද කරන්නේ? මේ platelet එකෙන් එළියට ඇවිල්ලා මොකද වෙන්නේ? තව platelet එකක් activate කරන්න පටන් ගන්නවා. හරිද? activate නොවෙච්ච තව platelet එකක් activate කරලා ඒ platelet එකත් aggregate වෙන්න promote කරන එක තමයි මේ thromboxane A2 මගින් කරන්නේ. ඒත් එක්කම මතක තියාගන්න මෙන්න මේ prostaglandin H2 තව දෙයක් කරනවා. මෙන්න මේ prostaglandin H2 ගිහිල්ලා අර අපි ඉස්සෙල්ලා කතා කරානේ blood vessel එකකින් ස්‍රාවය කරනවා prostacyclin කියලා. prostacyclin ස්‍රාවය කරනවා කියලා. මෙන්න මේ prostacyclin ස්‍රාවය මෙන්න මේ prostaglandin H2 වලට පුළුවන් අර blood vessel එකේ inner layer එකෙන් අපි ඉස්සෙල්ලා කතා කරපු අර ඉස්සෙල්ලා blood clotting process එකේදී අපි කතා කරපු blood vessel එකේ inner layer එකෙන් මම කිව්වා nitric oxide සහ prostacyclin ස්‍රාවය කරනවා කියලා. prostacyclin ස්‍රාවය මෙයාට පුළුවන් අඩු කරලා දාන්න. දැන් තේරුණාද වැඩේ? මෙහෙම ඇක්ටිවේට් වෙච්ච ප්ලේට්ලට් එකකින් පුළුවන් මේ ඇක්ටිවේට් ප්ලේට්ලට් එකකින් ශ්‍රාවය කරනවා ආකිඩොනික් ඇසිඩ් ෆොස්ෆොලිපිඩ් මෙම්බ්‍රේන් එකේ. මේ ෆොස්ෆොලිපිඩ් මෙම්බ්‍රේන් එකේ ශ්‍රාවය කරන ආකිඩොනික් ඇසිඩ් cyclooxygenase 1 කියන එන්සයිම් මොකද කරන්නේ? කන්වර්ට් කරනවා prostaglandin H2 බවට. මේ prostaglandin H2 මෙටබොලිසම් එකට ලක් වෙලා මොකද කරන්නේ? හැදෙනවා thromboxane A2. මේ thromboxane A2 මේ platelet එකෙන් එළියට ඇවිල්ලා මොකද කරන්නේ? තවත් activate නොවෙච්ච platelet එකක් එක්ක සම්බන්ධ වෙලා ඒ platelet එක activation කරනවා. ඊට අමතරව මේ prostaglandin H2 වලට පුළුවන් අර කලින් කතා කරපු blood vessel එකේ inner layer එකෙන් ශ්‍රාවය කරනවා කිව්ව prostacyclin. ඒ prostacyclin ශ්‍රාවය වෙන එක නතර කරලා දාන්න. ඒ කියන්නේ අඩු කරලා දාන්න. එතකොට prostacyclin ශ්‍රාවය අඩු වෙනකොට අපි දන්නා මොකක්ද වෙන්නේ? platelet එකක් activate වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ prostacyclin වලින් කරන්නේ platelet activation එක නතර කරලා දාන එක. prostacyclin ශ්‍රාවය තවදුරටත් අඩු කරාට පස්සේ මොකද කරන්නේ? prostaglandin H2 ගිහිලා prostacyclin සාන්ද්‍රණය අඩු වෙලා platelet activation නොවි තියෙන එකට වඩා platelet activation වෙන්න පටන් ගන්නවා. සරලව කියනවා. platelet activation වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මෙතනදී දැන් ඔයගොල්ලෝ තේරෙනවා platelet activation නොවි තියෙන එක. ඒ කියන්නේ platelet activation වෙන්න පටන් ගත්තා කියලා කියන්නේ platelet ඊට පස්සේ activation වෙලා මොකද වෙන්නේ? fibrinogen එක එකතු වෙලා platelet aggregate වෙන්න පටන් ගන්නවා. මේ මෙකැනිසම් එක තමයි මේ වෙන්නේ. මේ ඉස්සෙල්ලා කතා කරපු මෙකැනිසම් එක තවදුරටත් platelet එක ඇතුළට ගිහිල්ලා තමයි විස්තර කරේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ එක process එකක්. හරිද? එතකොට තව තියෙනවා මේකේ receptors වර්ගයක්. මම ඒ රිසෙප්ටර් එක අඳින්නම් වෙනත් කලර් එකකින්. ඊටම ඒ රිසෙප්ටර් එක මම මෙහෙම අඳිමු. මේකට කියනවා ADP රිසෙප්ටර් කියලා. ADP රිසෙප්ටර්. ADP රිසෙප්ටර්. එතකොට මේ ADP මේ platelet එකේ තියෙන ADP receptors වලට සම්බන්ධ වෙනවා. ඒත් අර ඉස්සෙල්ලා කියපු කතාවත් එක්ක ඔළුවේ තියාගන්න මොකක්ද අර මං කිව්වා ඉස්සෙල්ලා shape එක වෙනස් වෙලා platelet එකෙන් granules එළියට දානවා. ඒ granules වලින් ශ්‍රාවය කරනවා කියලා කිව්වා. මොනවාද ඒ granules වල තියෙනවා කියලා contain වෙලා මම ඒ වෙලාවේ කිව්වා ADP, thrombin, thromboxane A2, serotonin, platelet activating factors. ඒ ATP ඇවිල්ලා මොකද කරන්නේ?
මේ ප්ලේට්ලට් මත තියෙන ADP රිසෙප්ටර්ස් එක්ක සම්බන්ධ වෙනවා. මේ ප්ලේට්ලට් මත තියෙන ADP රිසෙප්ටර්ස් එක්ක සම්බන්ධ වෙනවා. අර කලින් කතා කරපු ADP ඇවිල්ලා මොකද කරන්නේ? මේ ADP මේක මේ විදිහට කියලා හිතන්නකෝ. මේ ADP ඇවිල්ලා මෙයා මේ ADP ඇවිල්ලා මොකද කරන්නේ? මෙන්න මේ ADP රිසෙප්ටර් එකත් එක්ක සම්බන්ධ වෙනවා. මේ ADP රිසෙප්ටර්ස් එකත් එක්ක සම්බන්ධ වුණාම මොකද කරන්නේ? එයා උත්තේජනය කරනවා ගිහිල්ලා මෙන්න මේ glycoprotein 2B3 රිසෙප්ටර් එකට fibrinogen බැඳ ගන්න කියලා මේක ස්ටිමියුලේට් කරලා මෙයාව ඒ සඳහා පොළඹවන්නේ කවුද? මෙන්න මේ ADP රිසෙප්ටර්ස් එකට ADP බැඳුනට පස්සේ තමයි මෙන්න මේ GP2B3 එකේ රිසෙප්ටර් එක උත්තේජන කළා ඒකට fibrinogen බඳව ගන්න. අර ඉස්සෙල්ලා කතා කරපු මේ fibrinogen බඳව ගන්නේ මෙන්න මේ ADP රිසෙප්ටර් එකේ ADP සම්බන්ධ වුණා. දැන් එතකොට පැහැදිලි වෙනවා ඇති ප්‍රධාන ප්‍රොසෙස් දෙක මොනවාද කියලා. හරි. එතකොට දැන් අපි බලමු මේ බෙහෙත් එක බෙහෙත් මේ කතා කරන එක බෙහෙත් කොයි තැන්වලද වැඩ කරන්නේ කියලා. අපි බලමු ඒක. එතකොට අපි දන්නවා අපි ඉගෙන ගන්නවා මෙන්න මේ COX-1 කියන එන්සයිම් එක ඉන්හිබිට් කරලා දාන්න. මෙන්න මේක බ්ලොක් කරලා දාන්න අපි ගාව බෙහෙතක් තියෙනවා. අපි ඒකට කියනවා මොකක්ද? ඇස්ප්‍රින් කියලා. ඇස්පිරින් කියලා සමහරව සඳහන් කරනවා. ඇස්ප්‍රින් කියලා කියනවා. ඇස්ප්‍රින්. ඇස්ප්‍රින් කියලා. එතකොට COX-1 එන්සයිම් එක irreversibly මේ COX-1 එන්සයිම් කියන එක බ්ලොක් කරලා ඉන්හිබිට් කරලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේ ආකිඩොනික් ඇසිඩ් වලට මේ ප්‍රොස්ටාග්ලැන්ඩින් H2 බවට කන්වර්ට් වෙන්න විදිහක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ත්‍රොම්බොක්සන් A2 හදා ගන්න විදිහක් නැහැ. ත්‍රොම්බොක්සන් A2 එළියට එන්නේ නැති නිසා මොකද කරන්නේ? එයාට තවත් ප්ලේට්ලට් ඇක්ටිවේෂන් කරන්න විදිහක් නැති වෙනවා. ඊට අමතරව මොකද වෙන්නේ? මේ ප්‍රොස්ටාග්ලැන්ඩින් H2 වැඩෙන්නේ නැති නිසා මෙයා ගිහිල්ලා අර ඉස්සෙල්ලා කතා කරපු බ්ලඩ් වෙසල් එකෙන් ශ්‍රාවය කරන ප්‍රොස්ටාසයික්ලින් ශ්‍රාවය අඩු කිරීමක් කරගන්න සිද්ධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ප්ලේට්ලට් තවදුරටත් ඇක්ටිවේෂන් වෙන එක නතර කරලා දාන්න පුළුවන් මොනවලටද? ඇස්ප්‍රින් වලට. එහෙනම් ඇස්ප්‍රින් වල ප්‍රධාන ක්‍රියාව තමයි මොකක්ද කරන්නේ? COX-1 කියන එන්සයිම් එක irreversibly block කරලා දානවා ඇස්ප්‍රින් මගින්. ඒ නිසා මොකද වෙන්නේ? ප්ලේට්ලට් ඇක්ටිවේෂන් වෙන එක නතර වෙලා යනවා. එතකොට ඊට පස්සේ ගත්තම තව බෙහෙතක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම දන්න බෙහෙත තමයි ක්ලොපිඩොග්‍රෙල් කියලා අපි ඔයගොල්ලෝ අහලා තියෙනවා. තව ඒකට තියෙනවා ටිකග්‍රෙලෝල්, ප්‍රෙසිග්‍රිල්, ටික්ලොපිඩින් මේ වගේ ඒ පවුලට අයිති ඩ්‍රග්ස් කීපයක් තියෙනවා. ඒකෙන් අපි වැඩිපුරම දන්නේ ක්ලොපිඩොග්‍රෙල්. මේ ක්ලොපිඩොග්‍රෙල් කියන එක්කෙනා වැඩ කරන්නේ කොහෙද? මෙයා කරන්නේ මෙන්න මේ ADP රිසෙප්ටර් එක බ්ලොක් කරලා දාන්න. මේ ADP රිසෙප්ටර් එක බ්ලොක් කරලා දාන්න. මේ ADP රිසෙප්ටර් එක බ්ලොක් කරලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේ ADP වලට බෑ මේ ADP රිසෙප්ටර් එකත් එක්ක බද්ධ වෙන්න. එතකොට මේ ADP රිසෙප්ටර් එක බ්ලොක් කරලා ක්‍රොපිඩොගිල් කියන කෙනා බ්ලොක් කරලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? ADP වලට සම්බන්ධ වීමට හැකියාවක් නැහැ කාත් එක්කද? ADP රිසෙප්ටර් එකත් එක්ක. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේ GP2B3 රිසෙප්ටර් එක ස්ටිමියුලේට් වෙලා ඒ කියන්නේ ඒකේ ඇක්ෂන් එක පටන් ගැනීමේ හැකියාවක් ඒක වැඩ කරන තත්ත්වයටපත් වෙන්නේ නැහැ මේක බ්ලොක් වෙන නිසා. මම ඒකට අදාළ බෙහෙත් ටික මෙතන ලියන්නම්. ඔයගොල්ලෝ ඒක නෝට් ඩවුන් කරගන්න. ක්ලොපිඩොග්‍රෙල් මේකේ තව තියෙනවා. තව මේවා අහලා නැතුව ඇති. නමුත් මේ බෙහෙත ටිකග්‍රෙලෝල් කියන එක සාමාන්‍යයෙන් මේ වෙනකොට දැන් ලංකාවෙත් භාවිතා වෙන්න පටන් අරගෙන තියෙනවා. කලින් නම් තිබුණේ නැහැ. ඊපස්සේ මේ ටිකත් නෝට් ඩවුන් කරගන්න.
මොනවාද ATP receptors blockers විදිහට තියෙන්නේ clopidogrel, ticagrelor, ticlopidine, prasugrel. හරිද? මෙන්න මේවා මොකද කරන්නේ මේ ADP receptors එක block කරලා දාලා platelet එකට fibrinogen සම්බන්ධ වීම වෙන එක මේ GP2B3 වලට සම්බන්ධ වෙන එක නතර කරලා දාලා platelet aggregate වෙන එක නතර කරලා දානවා. එතකොට aspirin ඇවිල්ලා කරන්නේ COX-1 කියන enzyme inhibit කරලා platelet activation වෙන එක නතර කරලා දානවා. clopidogrel මගින් කරන්නේ මොකද්ද? මේ platelet aggregate වෙන එක නතර කරලා දානවා. ඊට අමතරව අපිට වැඩිපුර හම්බ වෙන්නේ නැහැ මෙන්න තව බෙහෙත් කීපයක් තියෙනවා වැඩ කරන තැනක් කියන්නම්. මෙන්න මේ GP2B3A කියන රිසෙප්ටර් එකත් බ්ලොක් කරලා දානවා. මෙතනින් ඇක්ෂන් එක අරගෙන ඇවිල්ලා මෙයාට වැඩේ කරන්න කියලා කිව්වට වැඩක් නැහැ. ෆයිබ්‍රිනෝජන් වලට මෙයාට ඇවිල්ලා බැඳෙන්න දෙන්නේ නැහැ. මෙන්න මේ කාණ්ඩයේ බෙහෙත්. මේ කාණ්ඩයේ තියෙන බෙහෙත් ටික ඇවිල්ලා මොකද කරන්නේ GP2B3A කියන රිසෙප්ටර් එක බ්ලොක් කරලා දානවා. හිතන්න GP2B3A කියන රිසෙප්ටර් එක බ්ලොක් කරලා දැම්මොත් මොකද වෙන්නේ? අර සර්කියුලේට් වෙන ෆයිබ්‍රිනෝජන් වලට ප්ලේට්ලට් වලට බැඳෙන්න විදියක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ප්ලේට්ලට් වලට බැඳෙන්න විදියක් නැති නිසා ප්ලේට්ලට් ඇග්‍රිගේෂන් වෙන එක නතර වෙලා යනවා. මේ කුලකයට අයිති බෙහෙත් ටික මෙතන ලියා ගමු. මම නෝට් ඩවුන් කරන්නම්. මේ කුලකයට තියෙනවා කොට මේ බෙහෙත් ටික තමයි abciximab, ectifabatide, tirofiban. එතකොට මේවා තියෙන්නේ තරුවක් දාලා ලියාගත්තත් කමක් නැහැ. මේවා තියෙන්නේ only IV. oral tablet නෑ මේවා තියෙන්නේ only IV. ඒ IV. ඊට අමතරව අපි ඉගෙන ගන්නවා තව බෙහෙත් කාණ්ඩයක්. දැන් ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් දන්න ඒවා තමයි ඇස්ප්‍රින් දන්නවා, ක්ලොපිඩොග්‍රෙල් දන්නවා. මේවා ගොඩක් වෙලාවට කට්ටිය අහලා නැහැ. ඇබ්සික්සිමැබ් එකයි, එෆ්ටිෆැබටයිඩ් එකයි, ටයිරෝෆයිබෑන් එකයි අහලා නැහැ. ඒවා අහලා නැහැ. එතකොට මේවා IV තමයි යූස් වෙන්නේ. ඊට අමතරව තව අහලා තියෙනවා ඔයගොල්ලෝ එකක් ඩයිපිරිඩමෝල්. අපි සාමාන්‍ය විවරය අපි කියන පර්සැන්ටින් කියලා තියෙන බෙහෙත සැන්ටින් කියලා තියෙන්නේ. ඒකට කියනවා ඩයිපිරිඩමෝල්. එතකොට මේ ඩයිපිරිඩමෝල් වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු. මේ ඩයිපිරිඩමෝල් වැඩ කරන්නේ අපේ මෙන්න මේ ප්ලේට්ලට් එකේ තියෙනවා මේ ප්ලේට්ලට් වල තියෙන CAMP AMP බවට පත් කරන්න ප්‍රධාන වශයෙන් වැදගත් මෙහෙයක් ඉටු කරන එක්කෙනෙක් තමයි CAMP AMP බවට ප්‍රධාන මෙහෙයක්. ඒ කියන්නේ CAMP AMP බවට පත් කරගන්න අවශ්‍ය වෙන එන්සයිම් එකක් තමයි ෆොස්ෆොඩයිස්ටරේස් කියන එන්සයිම්. ෆොස්ෆොඩයිස්ටරේස්. එතකොට මේ ෆොස්ෆොඩයිස්ටරේස් මගින් තමයි CMP cyclic AMP බවට පත් කරන්නේ. එතකොට මෙන්න මේ ඉස්සෙල්ලා කතා කරපු දැන් මම කිව්වා බෙහෙත් జాතියක් තියෙනවා ඩයිපිරිඩමෝල්. අමතරව මේ කුලකේම තව කෙනෙක් තමයි සිලෙස්ටසෝල්. ඒක වැඩිපුරම අහලා නැතුව ඇති. මෙන්න මේ ඩයිපිරිඩමෝල් සිලෙස්ටසෝල් ඇවිල්ලා කරන්නේ මොකද්ද? මෙන්න මේ ෆොස්ෆොඩයිස්ටරේස් කියන එක ඉන්හිබිට් කරලා දානවා. ඒ නිසා අපි මේ වලට කියනවා ෆොස්ෆොඩයිස්ටරේස් ඉන්හිබිටර්ස්ලා කියලා.
මොනවද කරන්නේ ඩයිපිරිඩමෝල් ඇවිල්ලා මෙන්න මේ ෆොස්ෆොඩයිස්ටරේස් කියන එක බ්ලොක් කරලා එහෙම නැත්නම් ෆොස්ෆොඩයිස්ටරේස් ඉන්හිබිට් කරලා දාන්න. එතකොට මොකද වෙන්නේ සයික්ලික් AMP බවට පත් වෙන වේගය අඩු වෙලා රේට් එක අඩු වෙලා සයික්ලික් AMP මොකද වෙන්නේ මේ ප්ලේට්ලට් එක ඇතුලේ තියෙන සයික්ලික් AMP වැඩි වෙනවා. සයික්ලික් AMP වල සාන්ද්‍රණය වැඩි වෙනවා. සයික්ලික් AMP සාන්ද්‍රණය වැඩි වෙනවා නම් මේ සයික්ලික් AMP සාන්ද්‍රණය වැඩි වීම හේතුවක් වෙනවා මේ ඉන්ට්‍රාසෙලියුලර් කැල්සියම් ලෙවල් එක අඩු වෙනවා. ඉන්ට්‍රාසෙලියුලර් කැල්සියම් ලෙවල් එක අඩු වෙනවා. ඉන්ට්‍රාසෙලියුලර් කැල්සියම් ලෙවල් එක අඩු වෙනවා කියලා කියන්නේ ප්ලේට්ලට් එකක් ඇක්ටිවේෂන් වෙලා ඇග්‍රිගේට් වෙන එක නතර වෙනවා. එහෙම තමයි ඩයිපිරිඩමෝල් වල ඇක්ෂන් එක ලැබෙන්නේ. ඒ කියන්නේ සයික්ලික් AMP වැඩි වෙනකොට ඉන්ට්‍රාසෙලියුලර් තියෙන කැල්සියම් ලෙවල් එක අඩු වෙනවා. ඉන්ට්‍රාසෙලියුලර් කැල්සියම් ලෙවල් එක අඩු වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? ප්ලේට්ලට් එක ඇක්ටිවේෂන් සහ ඇග්‍රිගේෂන් වෙන එක නතර වෙනවා. දැන් ඔන්න ඔය ප්‍රධාන අවස්ථා කීපය දැන් ඔයගොල්ලෝ අවබෝධ කරගන්න. ඇස්ප්‍රින් වැඩ කරන්නේ කොතනදීද? ක්ලොපිඩොග්‍රිල් වැඩ කරන්නේ කොහොමද? ඩයිපිරිඩ වැඩ කරන්නේ කොතනද කියලා. ඔන්න ප්‍රධාන තුන තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ. එතකොට ඇස්ප්‍රින් වැඩ කරන්නේ ආකිඩොනික් ඇසිඩ් එකේ COX 1 ඉන්හිබිට් කරලා දානවා. එතකොට ක්ලොපිඩොග්‍රිල් වැඩ කරන්නේ ADP රිසෙප්ටර් එකෙන් GP2B3A රිසෙප්ටර් ADP රිසෙප්ටර් එක බ්ලොක් කරලා දාලා ඒ වගේම වක්‍රාකාරයෙන් GP2B3A රිසෙප්ටර්ස් වල ක්‍රියාකාරීත්වය අවහිර කිරීමක් සිදු වෙනවා. එතකොට කෙලින්ම GP2B3A රිසෙප්ටර්ස් අවහිර කරනවා ඉගෙන ගත්ත ඩ්‍රග්ස් වගේක් තියෙනවා ටයිරොපයිබෑන්, එප්ටිපෙප්ටයිඩ්, ඇබ්සික්සිමැබ් ආදී වශයෙන් ඩ්‍රග්ස් වගේක් තියෙනවා. ඒවා only IV තමයි තියෙන්නේ. ඊට අමතරව අපි ඉගෙන ගත්ත තව ඩ්‍රග්ස් කීපයක් තියෙනවා ඩයිපිරිඩමෝල් සහ සිලොස්ටැසෝල් කියලා. සිලොස්ටැසෝල් සහ ඩයිපිරිඩමෝල් කියන ඒවා කරන්නේ මොකක්ද? ප්ලේට්ලට් එක ඇතුලේ තියෙන සයික්ලික් AMP බවට පත් කරන්න වැදගත් වෙන ෆොස්ෆොඩයිස්ටරේස් කියන එන්සයිම් එක බ්ලොක් කරලා දානවා. ෆොස්ෆොඩයිස්ටරේස් එන්සයිම් එක බ්ලොක් කරලා දැම්මම මොකද වෙන්නේ? මේක ඇතුලේ තියෙන සයික්ලික් AMP ප්‍රමාණය වැඩි වෙලා මේ ප්ලේට්ලට් එක ඇතුලේ